අයිබෝන් ළමයි දැන් අපි sannivedanaye පාඩමත් ඉවර කරානේ. රක්ෂණයේ පාඩමත් ඉවර කරා, sannivedanaye පාඩමත් ඉවර කරා. ඒතර ළමයි අපිට 21 දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ උපකාරක සේවා වලින් තව කොටස් දෙකක් විතර. sannivedanaye කොටසෙන් පස්සේ අපිට එනවා ප්‍රවාහනය හා සැපයුම් සේවා කියන කොටස. ඊට පස්සේ වෙළඳාම පාඩම. එතනින් 12 වසරේ පාඩම් ටික ඉවරයි. දැන් පුතේ අපි sannivedanaye පාඩමේදී කතා කරා sannivedanaye කියන එකෙන් වෙන්නේ පාර්ශවයන් දෙකක් හෝ වැඩි පිරිසක් අතර තොරතුරු යැවීමක් ලැබීමක් තේරුම් ගැනීමක් හුවමාරු කර ගැනීමක් ඕක sannivedanaye. එතකොට වෙළඳාම් කටයුතු වලදී උපකාරක සේවාවක් විදිහට sannivedanaye පාවිච්චි කරනවා. ප්‍රවාහනයත් උපකාරක සේවාවක්නේ. දැන් මේකත් අර sannivedanaye පාඩම වගේම තමයි හරිම ලේසි. කටපාඩම් කරගන්න තියරි අනම්මනම් මුකුත්ම නැහැ. හිතලා ලියන්නම තමයි අහනවා නම් අහන්නේ. ලොකු ලකුණු සංඛ්‍යාවක් විභාගයට එන්නේ නැහැ. ලකුණු 4ක් 6ක් වගේ ලියන පේපර් එකට එන්න පුළුවන්. මේකේ ගොඩක් ඒවා හිතලා ලියුව හැකියි. දැන් ප්‍රවාහනය කියන වචනේ ගන්නකො උපකාරක සේවාවක් විදිහට ප්‍රවාහනය තියෙනවා. දැන් ළමයි ප්‍රවාහනය කියන එකේදී අපි කොහොමද දැන් ඕක නිර්වචනය කරන්නේ? ප්‍රවාහනය කියන්නේ මෙන්න මේකයි කියලා කොහොමද අර්ථකථනය කරන්නේ? දැන් මම දැන් මෙතන ඉන්නවා. දැන් හිතන්න මම රත්නපුරේ ඉන්නවා. මට යන්න ඕනේ අවිස්සාවේල්ලට. ඒක රත්නපුරයි අවිස්සාවේල්ලයි කියන්නේ ස්ථාන දෙකක්නේ. තැන් දෙකක්. ඒතර මම රත්නපුර කියන ස්ථානයේ ඉඳලා අවිස්සාවේල්ල කියන ස්ථානයට යන්න හදන්නේ. සාමාන්‍යයෙන් එතකොට දැන් වෙන්නේ මොකද්ද? එක තැනක ඉඳලා තව තැනකට මම යනවා. එහෙම නැත්නම් මට ඕනි මොනවා හරි බඩු ටිකක් ගෙනියන්න. එක තැනක ඉඳලා තව තැනකට බඩු ටිකක් තියනවා ගෙනියන්න. ඉතින් කොහොමද ගෙනියන්නේ? දැන් මම කොහොමද තැනකින් තැනකට යන්නේ? ඕක තමයි ප්‍රවාහනය කියන එකෙන් කියන්න හදන්නේ. එක් ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට එක්ක භාණ්ඩ ටිකක් අරන් යනවා, එක්ක මිනිස්සු ටිකක් අරන් යනවා. භාණ්ඩ හෝ මගින් රැගෙන යාම. එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට භාණ්ඩ හෝ මගින් රැගෙන යාමට පුතේ අපි කියනවා ප්‍රවාහනය. අවිස්සාවේල්ල ඉඳලා රත්නපුරට භාණ්ඩ තොගයක් අරන් එනවා. මිනිස්සු ටිකක් දාගෙන එනවා. ඒ නිසා ප්‍රවාහනය කියන එකේ නිර්වචනය එතකොට හරි සරලයි. මොකද්ද වෙන්නේ? එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට භාණ්ඩ හෝ මගින් රැගෙන යාම. ඕක තව කෙටි කරලා කිව්ව හැකි මෙහෙම. දැන් ස්ථාන දෙකක් කිව්වහම ස්ථාන දෙකක් අතර සාමාන්‍යයෙන් තියෙන්නේ මොකද්ද? අවකාශයක්නේ. ඉඩකඩක් නේ තියෙන්නේ. දැන් මම මේ මෙතන හිටගෙන ඉන්න තැන ඉඳලා මට අර ටිකක් දුරින් පේන විත්තියක් ගාවට යන්න ඕනි කියලා හිතන්නකො. ඒතර මේක ස්ථානයක්. අතන තියෙන්නේ තව ස්ථානයක්. ඒතර ස්ථාන දෙක අතර තියෙන්නේ මොකද්ද? ඉඩකඩක්. අවකාශයක්. හිස් තැනක්. ඒතර ඇත්තටම ප්‍රවාහණයෙන් වෙන්නේ මම මෙතන ඉඳලා අතෙන්ට යනවා කියලා කියන්නේ මම මේ අර අවකාශය තරණය කරනවා කියන එක. ඔයා ගෙදර කුස්සියේ ඉඳලා ගෙදර සාලෙට යනවා කියන්නකො. ස්ථාන දෙකක්. ඒතර ඒ අතර තියෙන ඉඩකඩක් අවකාශයක්. ඒතර වෙන්නේ අර අවකාශය තරණය කරගෙන ඉන එක. ඒක නිසා කෙටියෙන්ම ඕනනම් කියන පුතේ ප්‍රවාහණය යනු අවකාශය තරණය කිරීමයි කියලා. එහෙම කියන්නත් පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් ප්‍රවාහණය කිව්වහම එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට භාණ්ඩ හෝ මගින් රැගෙන යාම තමයි ප්‍රවාහණය කියලා කියන්නේ. බලන්න ටියුට් එක. හරි ලේසිය කොටස්. ප්‍රවාහණය යන පදයේ අර්ථය වන්නේ අවකාශය තරණය කිරීමයි. නැතහොත් පුද්ගලයන් හෝ මගින් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යාමයි. එදා මෙදා තුර කාලය තුල ප්‍රවාහනයේ දියුණුව බැලුව විට ඒ විශ්ම ජනකයි. දැන් පුතේ ඉස්සරත් ප්‍රවාහනය කියන දේ මිනිස්සු කරලා තියෙනවා. එක තැනක ඉඳලා තව තැනකට මිනිස්සු අරගෙන යන්න, භාණ්ඩ අරන් යන්න. ඒතකොට ඉස්සර මොනවද තිබිලා තියෙන ක්‍රම කියලා අපි නිකන් ඔය අහලා තියෙන්නේ. ගොන් කරත්ත වලින් ගියාලු, අශ්ව කරත්ත වලින් ගිහින් තිනවලු. භාණ්ඩ නම් ඔය සත්තුන්ගේ පිටේ පටවගෙන යනවලු. අර දෝලාව කියන එක තිබිලා තියෙනවා. නැත්තම් පයින් යනවා. ඔහොම තිබ්බ මේ ප්‍රවාහනය කියන කතන්දරේ මේක තැනක ඉඳලා තව තැනකට යනවා කියන සිද්ධිය අද වෙනකොට පුතේ විශ්ම ජනක විදිහට වෙනස් වෙලා තියෙනවනේ. පුදුම සහගත විදිහට වෙනස් වෙලා තියෙනවනේ. හිතා ගන්න බැරි ආකාරයේ විවිධාකාර වාහන තියෙනවා. විශාල ගුවන් යානා, විශාල නැව්,
ඉලෙක්ට්‍රොනික උපාංග සහිත ගොඩබිම් ප්‍රවාහනය තුල තියෙන වාහන විවිධ යාත්‍රා වර්ග අන්න ඒ වගේ අද වෙනකොට විශ්මජනක විදියට මේ ප්‍රවාහනය කියන දේ වෙනස් කරගෙන තියෙනවා. කොහොමද බලන්න? එදා සතුන් පිට පටවාගෙන ජලයේ පාකර හැරීම කරමත තබාගෙන යාම වෙනුවට අද රොකට් ජෙට් වැනි ප්‍රවාහන ක්‍රම බිහි වී ඇත. ප්‍රවාහනය යන ව්‍යාපාරවලට පමණක් නොව පොදුවේ මුළු මහත් සමාජයටම අත්‍යවශ්‍ය සේවාවක් වී ඇත. දැන් ප්‍රවාහනය අපි BS වලදී උපකාරක සේවාවක් විදිහට අඳුරගත්තට ප්‍රවාහනය කියන එක පුතේ මුළු සමාජයටම හැමෝටම අත්‍යවශ්‍ය සේවාවක් වෙලා තියෙනවා. හරි. දැන් අපි ඔතනදී වෙන්න වශයෙන් බලන්න ඕනේ දැන් ප්‍රවාහනය කියන එක අපි මෙතෙන්දී BS වල කතා කරන්නේ උපකාරක සේවාවක් විදිහට කොහොමද වැදගත් වෙන්නේ කියන එක. හැබැයි ප්‍රවාහනය ව්‍යාපාරවලට විතරක්ම නෙමෙයි වැදගත් වෙන්නේ. අපිට සාමාන්‍ය පුද්ගලයෝ හැටියට විවිධ කටයුතු වලදී ප්‍රවාහනය ඕනේ වෙනවා. මේ සමාජීය වශයෙන් ගත්තාම ප්‍රවාහනයේ වැදගත්කම් රාශියක් තියෙනවා. ඒ නිසා ප්‍රවාහනයේ වැදගත්කම් ගැන කතා කරනකොට අපි පොඩ්ඩක් අර වෙන වශයෙන් දෙනවා. ප්‍රවාහනය කොහොමද ව්‍යාපාරික වශයෙන් වැදගත් වෙන්නේ? පුද්ගලයෙකුට කොහොමද ප්‍රවාහනය වැදගත් වෙන්නේ? සමාජීය වශයෙන් කොහොමද ප්‍රවාහනය වැදගත් වෙන්නේ කියලා. මුලින්ම බලමු පුතේ දැන් අපිට ඕනි ව්‍යාපාර කටයුතු වලට කොහොමද ප්‍රවාහනය වැදගත් වෙන්නේ කියන කතාවනේ. අපි BS නේ. දැන් අපිට අර වෙළඳාමේදී උපකාරක සේවාවක් වෙන විදිහ තමයි අපිට වැදගත් වෙන්නේ. දැන් ඉතින් ඕවා මේකේ දැන් කටපාඩම් කරගෙන ඕගොල්ලෝ මතක තියාගන්න උවමනා නැහැ. ප්‍රවාහනය කොහොමද ව්‍යාපාර වලට වැදගත් වෙන්නේ කියලා අහුවාම හිතලා දෙන්න. නිකන් හිතලා කියන්න. අද බිස්නස් කරද්දී ව්‍යාපාර කටයුතු කරද්දී ප්‍රවාහනය වැදගත් වන ආකාරය. දැන් නිකමට හිතන්න අපි නිෂ්පාදන කටයුත්තක් කරනවා වෙන්න පුළුවන්. යම් භාණ්ඩයක් අලෙවි කරනවා වෙන්න පුළුවන්. මොන වගේ බිස්නස් එකක් කරත් අමුද්‍රව්‍ය ටික කලට වෙලාවට ගෙන්න ගන්න අපිට ප්‍රවාහනය ඕනිනේ. ලී බඩු හදන තැනකට අර දැව ටික, ඇන වර්ග, තින්ත වර්ග මේ ටික ගෙන්න ගන්න ප්‍රවාහනය එපා. කෑම හදන කඩේකට නම් ඒ අදාළ කෑම වර්ග ගෙන්න ගන්න, කෑම හදන්න උවමනා කරන පිටි අනම්මනම් ওই ටික ගෙන්න ගන්න. ප්‍රවාහනය ඕනේ. ඇඳුම් මහන තැනකට නම් අර රෙදි ගෙන්න ගන්න ඕනේ. ප්‍රවාහනය එපා. ඒ නිසා ඉතින් ව්‍යාපාරවලදී ප්‍රවාහනය වැදගත් වෙන එක ආකාරයක් තමයි පුතේ. එතකොට මොකටද? අමුද්‍රව්‍ය කලට වෙලාවට ගෙන්න ගන්න. ඉතින් ඕකේ අනිත් පැත්ත ගන්නකො. නිමි ද්‍රව්‍ය කලට වෙලාවට වෙළඳ පොළට සපයන්න. භාණ්ඩ හදන්න ඕනි කරන කලමනා ටික වෙලාවට කලාවට ගෙන්න ගන්නත් ඕනේ. ඒකටත් ප්‍රවාහනය ඕනේ. හදන භාණ්ඩ ටික වෙලාවට කලාවට මාකට් එකට දාගන්නත් එපා. ඒ කියන්නේ දැන් හදාගෙන බලන් ඉඳලා වැඩක් නැහැ නේ. ඒවා වෙළඳ පොළට නිසි ආකාරයෙන් නිසි අවස්ථාවේ දාගන්න ඕනේ. ඉතින් ඒකටත් ප්‍රවාහනය ඕනේ. දෙකයි. අමුද්‍රව්‍ය ටික වෙලාවට ගෙන්න ගන්න. නිමි ද්‍රව්‍ය ටික වෙලාවට වෙළඳ පොළට සපය ගන්න. ප්‍රවාහනය ඕනේ. අනික පුතේ සේවකයන්ව ව්‍යාපාරයට අවශ්‍ය වෙලාවට ගෙන්න ගන්න. දැන් වැඩට ගන්න සේවකයෝ ඉන්නවනේ. ඒතකොට සේවකයන්වත් අපිට වෙලාවට එන්න එපා අපේ ආයතනයේට. මේ ප්‍රවාහනය කියන දේ නොතිබ්බනම් අපිට මේ උවමනා කරන සේවකයෝ ටික වෙලාවට ගෙන්න ගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් උදේ 8ට නම් වැඩ පටන් ගන්න. ඉතින් වැඩ කරන සේවකයෝ මොනවා හරි ගේමක් ගහලා කොහොම හරි 8 වෙද්දි එනවනේ. සමහරු බයිසිකල් වල එනවා, සමහරු ත්‍රී වීල් වල එනවා, සමහරු ස්ටාෆ් කියලා බස් වල එනවා, සමහරු පාරින්කම් සාමාන්‍ය බස් වල එනවා, සමහරු පෞද්ගලික වාහන වල. ඉතින් කොහොම හරි කමන්නේ ඒ ප්‍රවාහනයනේ සිද්ධ වෙන්නේ. ඒ ප්‍රවාහනයෙන් වෙන්නේ එතකොට සේවකයන්ව වෙලාවට ගෙන්න ගන්නත් පුළුවන් වෙනවා. හරි. එතනම දැන් අපිට තුනක් ආවා. අමුද්‍රව්‍ය ටික වෙලාවට ගෙන්න ගන්න පුළුවන්. නිමි ද්‍රව්‍ය ටික වෙලාවට වෙළඳ පොළට සපය ගන්න පුළුවන්. සේවකයන්ව වෙලාවට ගෙන්න ගන්න පුළුවන්. ඊට අමතරව කියන පුතේ ව්‍යාපාරික සම්බන්ධතා පවත්වන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ව්‍යාපාරයක් හැටියට අපි දන්නවා පළවෙනි පාඩමේදී අපි ඉගෙන ගන්නවා ඇල්මැති පාර්ශවයන් රාශියක් ඉන්නවා. ඉතින් මේ සියලුම ඇල්මැති පාර්ශවයන් එක්ක සම්බන්ධතාවයන් පවත්වගෙන යන්න ව්‍යාපාරික වශයෙන් සැපයුම් කරුවොත් එක්ක, ගනුදෙනු කරුවොත් එක්ක, රජයත් එක්ක ඒ සම්බන්ධතාවයන් තියාගන්න ප්‍රවාහනය ඕන වෙනවා ව්‍යාපාරික වශයෙන්. දැන් මොකද උතන අදහස් කරන්න එපා. දැන් ප්‍රවාහනය කිව්වහම මේ අපේ මේ නගර දෙකක් අතර ලොරියක් යනවා, බස් එකක් යනවා, ඒ වගේම හිතන්න එපා. අද වෙනකොට අපි දන්නවා ප්‍රවාහනය අන්තර්ජාතික වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. අපේ ව්‍යාපාර රාශියක්
අපි දැන් ගෝලීකරණයත් එක්කනේ යන්නේ. අපේ ව්‍යාපාර රාශියක්ම සම්බන්ධතාවයන් තියෙන්නේ වෙන රටවල් වල අයත් එක්ක. සමහර විට අපේ සැපයුම් කරුවා වෙන රටක. අපේ ගැනුම් කරුවා වෙන රටක. අපි මෙහි ඇඟලුම් නිෂ්පාදනය කරාට රෙදි ගේන්නේ වෙන රටකින්. මෙහෙ මහන ඇඟලුම් ටික යවන්නේ වෙන රටකට. එතකොට මේ වගේ සම්බන්ධතාවයන් කොහොමද ගොඩනගාගන්නේ ප්‍රවාහනයක් නොතිබ්බනම්? අපිට එහෙම යන්න එන්න කිසිම පුළුවන්කමක් තිබ්බේ නැත්නම් වෙන රටකට යන්න එන්න ඔය කියන ව්‍යාපාරික සම්බන්ධතාව එහෙනම් ගොඩනගා ගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා ව්‍යාපාරික සම්බන්ධතාවයන් ගොඩනගා ගන්නත් ප්‍රවාහණය ඕන. වෙළඳපොළ ව්‍යාප්තිය ඒකම තමයි ඉතින් ඒකෙනුත් කියන්නේ. වෙළඳපොළ ව්‍යාප්ත කරගන්න. පතුරවා ගන්න. දැන් ලංකාවේ ව්‍යාපාර කරන කෙනෙක්ට ඉන්දියාවටත් ගිහිල්ලා තමන්ගේ බිස්නස් එක කර හැකියි. සිංගප්පූරුවටත් ගිහිල්ලා තමන්ගේ බිස්නස් එක කර හැකියි. දැන් මම රත්නපුරෙත් ඇවිල්ලා උගන්වනවා ඕගොල්ලන්ට. අවිශ්‍රාවේලටත් ගිහිල්ලා උගන්වනවා. බලංගොඩටත් ගිහිල්ලා උගන්වනවා. ඒ පුතේ මට මේ ලංකාවේ ඕනිම තැනක ගිහිල්ලා ළමයින්ට උගන්වන්න පුළුවන්. පන්තියක් කරන්න පුළුවන්. මොකද ප්‍රවාහනය කියන දේ තියෙනවා. ඒ නිසා අර වෙළඳපොළ තමන්ගේ මාකට් එක තමන්ගේ වෙළඳපොළ ව්‍යාප්ත කරගන්න පුළුවන් ප්‍රවාහනය තිබ්බහම. හරි. එහෙමනම් ප්‍රවාහනයේ ව්‍යාපාරිකයාට වැදගත් වන ආකාරය කියන එක එතන කරුණු 5ක් විතර අපි කිව්වා. ඕවා මේ ඇඟිලි නමනම කටපාඩම් කර කර දඟලන්න ඕනි දේවල් නෙවෙයි. ඕගොල්ලන්ට ඕවා හිතලා දෙන්න පුළුවන්. දැන් ළමයි ප්‍රවාහනය කොහොමද වෙළඳාමට උපකාරක සේවාවක් වෙන්නේ? එහෙම නැත්නම් ව්‍යාපාර කටයුතු වලදී ප්‍රවාහනය වැදගත් වන්නේ කෙසේද? ඔමාන්න පුළුවන්. දැන් ටක් ගාලා මතක් කරමු බලන්න. දැන් මම මතක තියාගමු බලන්න අපි. අමුද්‍රව්‍ය වෙලාවට ගෙන්න ගන්න. නිමි ද්‍රව්‍ය ටික වෙලාවට වෙළඳපොළට සපය ගන්න. සේවකයන්ව වෙලාවට ගෙන්න ගන්න. ව්‍යාපාර සම්බන්ධතාවයන් ගොඩනගා ගන්න. වෙළඳපොළ ව්‍යාප්ත කරගන්න. පහක් හරි. දැන් ඕක ඇවිල්ලා සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට අපිට ප්‍රවාහනය මොන දේවල් වලදී මොන විදිහටද වැදගත් වෙන්නේ. අපි සාමාන්‍ය පුද්ගලයෝ පුරවැසියෝ හැටියට ගත්තාම ළමයි අපිටත් ප්‍රවාහනය වැදගත්නේ ගොඩක් වෙලාවල් වලදී. මොන වෙලාවල් වලදීද කියලා හිතන්න. දැන් ඕගොල්ලන්ට අපිට පුතේ සමාජ සම්බන්ධතාවයන් ඇති කරගන්න සහ වර්ධනය කරගන්න. මොකද සමාජ සම්බන්ධතාවයෙන් දැන් බලන්න අපි කොච්චර සමාජයේ අනිකුත් පාර්ශවයන් එක්ක සම්බන්ධතාව ගොඩනගාගෙන තියෙනවද? ඒවා පවත්වගෙන යන්න ඕනි. ඒවා තව වර්ධනය කරගන්න ඕනි. ඔය කිසි දෙයක් කරන්න බෑනේ ප්‍රවාහනයක් නොතිබ්බනම්. දැන් අපි නෑදෑ ගෙවල් වල යනවා. මල ගෙවල් වල යනවා. පිරිත් ගෙවල් වල බණ ගෙවල් වල යනවා. වෙඩින් වලට යනවා. ඒතර මේ හැම එකක්ම අපි කරන්නේ අපේ අර සමාජ සම්බන්ධතාවයන් ටික තියාගන්න ඕන හින්දානේ. එහෙම සමාජ සම්බන්ධතාවයන් තියාගන්න අපිට ඔය හැමතැනක හැම දෙයකටම යන්න පුළුවන් උනේ මොකක් නිසාද? ප්‍රවාහනය නිසා. අපේ නෑදෑයෝ ඉන්නේ පුත්තල මෙද ආලාවදද මොණරාගලද කොහෙද ප්‍රශ්නයක් නැහැ. මලගයක් කිව්වනම් ටක් ගාලා පැය දෙකක් තුනක් ඇතුළත අපි යනවා. මගුල් ගයක් කිව්වනම් අපි යනවා. බණ ගෙවල් පිරිත් ගෙවල් වල යනවා. ඉතින් මෙහෙම මේ ශනිකව අපි ටක් ගාලා කාට හරි උදව්වක් ඕන වෙලාවට කාගේ හරි වැඩකදී අපි යන්නේ ප්‍රවාහනයේ තියෙන හින්දානේ. ඉතින් නැත්තම් අපිට කවදාවත් මේ නෑදෑයොත් එක්ක අසල්වාසීන් එතකොට ඔය යාළුවෝ අපිට එහෙම තියාගන්න බැරි වෙනවා ප්‍රවාහනයක් නොතිබ්බනම්. දකින්න හම්බ වෙන්න කතා කරන්න වෙන්නේ නැහැ. අනේ ඉතින් සමාජ සම්බන්ධතාවයන් ඇති කරගන්න සහ වර්ධනය කරගන්න ප්‍රවාහනය සෑහෙන්න වැදගත් වෙනවා. හරි. රැකිරක්ෂා හා සංචරණය සඳහා දැන් අද බලන්න අපිට ඕනි තැනකට ගිහිල්ලා රස්සාවක් කරන්න පුළුවන් පසුබිමක් හැදිලා තියෙනවනේ. දැන් ඉස්සර පුතේ ඔය ප්‍රවාහනේ එහෙම මේ වගේ දියුණු නැහැනේ. අපි කිව්වේ දැන් ඔය සත්තුන්ගේ පිටේ පටවගෙන යනවා පයින් යනවා ඔය වගේ කතන්දරනේ තිබ්බේ. ඒකනේ ඒ කාලේ රැකියා කරනවා කියලා එකක් මිනිස්සු කරලා නැහැනේ. ඒ කාලේ ගොවිතැනනේ කරේ. හේනක් කරගත්ත කුඹුරක් කරගත්ත ඒක තමයි ඒ කාලේ ජීවනෝපාය. දැන් එහෙම නෑ. ඔයගොල්ලෝ දැන් මේ ගමින් ඇවිල්ලා ගමට වෙලා ඉගෙන ගන්න. ගමේ ඉස්කෝලේට ගිහිල්ලා ගමයට වෙලා ඉගෙන ගන්න. ඉගෙනගෙන කැම්පස් යනවා. කැම්පස් එකෙන් එළියට ආවට පස්සේ ඔයාට මේ ලංකාවේ නෙමෙයි මේ ලෝකේ ඕනි තැනකට ගිහිල්ලා ජොබ් එකක් කරන්න පුළුවන් කියාවක් අද තියෙනවනේ. ප්‍රවාහනේ හින්දා. දැන් සමහරට ගෙවල් රත්නපුරේ වැඩ කරන්නේ නුගේගොඩ. කොළඹ. ඉතින් එතකොට රත්නපුරේ මිනිස්සයා බොහෝ විට උදේ හවස ගිහිල්ලා එනවා නුගේගොඩට ගිහිල්ලා වැඩ කරලා එනවා.
අපි දන්නේ අය ඉන්නවා එහෙම. ඉතින් එහෙමද ඕනි තැනකට ගිහින් රස්සාවක් කරන්න පුළුවන් උනේ ඇයි? ප්‍රවාහනයක් තිබ්බ හින්දා. ලංකාව ASCII එහෙම යන එක පැත්තකින් තියන්නකො. දැන් අපේ කොච්චර කට්ටිය කොරියන් වල ඉන්නවද? ජපන් වල ඉන්නවද? ඉතින් මිනිස්සු රට ගිහිල්ලත් රස්සාව කරලා එනවා. එහෙම රැකියාව සඳහා අපිට යන්න පුළුවන් උනේ අපි කැමති තැනක ගිහින් රස්සාවක් කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ මොකක් හින්දාද? ප්‍රවාහනයේ හින්දා. එතන කියන රැකිරක්ෂා හා සංචරණය සඳහා කියලා. සංචරණය කියන්නේ පුතේ ඇවිදින්න යන. දැන් වෙන රටවල් වල සංචාරකයෝ ඕනි තරම් මෙහෙ එනවා. අපේ අය යනවා දඹදිව යනවා සිංගප්පූරු යනවා එහෙම. ඊට අමතරව ලංකාව ASCII ගත්තාම සීගිරිය යනවා අනුරාධපුරය යනවා කතරගම යනවා. අපි මේ හැමතැනම ඇවිදිනවා. සංචාරයේ යනවා. ප්‍රවාහනයේ හින්දා. ඉස්සර මිනිස්සුන්ට ඔහොම කතන්දර තිබ්බේ නැහැ. ට්‍රිප් යනවා කියලා එකක් තිබ්බේ නැහැ. උඩරම සිරීපාද යන්නේ නැති. වන්දනාමාන කරන්න එක එක තැන් වලට යන්නේ නැති. ඒ ඇරෙන්න මේ අපි වගේ මේ සංචාරයේ යනවා කියලා දෙයක් මිනිස්සුන්ට තිබ්බේ නැහැ. මොනවා හරි හොයාගෙන කන්න බැලුව මිසක්. දැන් අපිට මේ ප්‍රවාහනයක් කියලා දෙයක් තියෙන හින්දා ලංකාවේ හරි ලෝකේ හරි මොනවා හරි තැනක් තියෙනවා නම් බලන්න අපිට ගිහින් බලලා එන්න පුළුවන්. සංචාරය කරන්න පුළුවන්. විනෝදාස්වාදය. ඒකත් අර ඒකස්සෙම තියෙන කතන්දරයක් තමයි. දැන් විනෝදාස්වාදය කියන්නේ ඉතින් සංචාරයේ යනකොට ඒක විනෝදාස්වාදයේ සඳහානේ අපි ඒ සංචාර කටයුතු ගොඩක් වෙලාවට කරන්නේ. ඊට අමතරව ඉතින් අර ගවේෂණාත්මක කටයුතු ඒ සඳහාත් කරනවා. විවිධ පර්යේෂණ වලට. හරි ඒතොර ඒකත් ජොලියට විනෝදාස්වාදයේ සඳහා යනවා කියන එකත් ප්‍රවාහනය වැදගත් වෙන විදියක් විනෝදයට. පර්යේෂණ ගවේෂණ හා අධ්‍යාපන කටයුතු සඳහා. අධ්‍යාපන කටයුතු දැන් ඕගොල්ලෝ මොන තැනක හිටියත් මොන වගේ දුෂ්කර ප්‍රදේශයක හිටියත් පුතේ ලංකාවේ ඕගොල්ලෝ ජනප්‍රියම පාසල් වලට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් අපි පන්ති කරනකොට අපේ පන්තියට එන ළමයින්ගෙන් ගෙවල් කොහෙද කියලා අහුවාම ඒ ළමයින්ගේ ඇඩ්‍රස් බැලුවාම සමහර ළමයි පැය එකමාරක් දෙකක් බස් එකේ ඇවිල්ලා තමයි මේ පන්තියට ඇවිල්ලා තියෙන්නේ. කිලෝමීටර 50 60 ඈත ඉඳලා. දැන් විශ්වාවෙල්ල ගත්තොත් ගිනිගත් හේන ප්‍රදේශයේ ඉඳලා පවා ළමයි එනවා. රත්නපුරට ගත්තොත් උඩවලව පත්තේ ඉඳලා ළමයි එනවා. එතකොට මේ වගේ ගොඩක් දුර බැහැර ප්‍රදේශවල ඉඳලා වුණත් ළමයින්ට පුළුවන් තමන් කැමති තැනකට ගිහිල්ලා කැමති ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා මේ ඉගෙන ගන්න. දැන් අපේ ගමේ ශිෂ්‍යත්වයේ පාස් වුණත් ළමෙක් උපරිම ලකුණු වරන් පාස් වුණොත් කොළඹ ඉස්කෝලේකට ළමයට යන්න ලකුණු තියෙනවා නම් ගිහින් ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රවාහනය නිසා. ලංකාවේ ඕගොල්ලන්ට ඩිග්‍රියක් කරගන්න බැරි නම් සල්ලි තියෙනවා නම් වෙන රටකට ගිහිල්ලා ඩිග්‍රියක් කරගන්න පුළුවන්. එතකොට මේ ඔක්කොම ප්‍රවාහනය නිසා ලැබිච්ච දේවල්. අධ්‍යාපන කටයුතු, ගවේෂණ කටයුතු, පර්යේෂණ කටයුතු. විවිධ පර්යේෂණ වලට එනවා විවිධ රටවල් වලින් මිනිස්සු මෙහෙට. මේ රටවල් වල අය වෙන රටවල් වල යනවා වෙන්න පුළුවන්. ප්‍රවාහනය. හරි. එතකොට ඒ කිව්වේ ප්‍රවාහනය සාමාන්‍ය පුද්ගලයෙක්ට වැදගත් වෙන විදිහ. සාමාන්‍ය පුද්ගලයන්ට ප්‍රවාහනය වැදගත් වෙන විදිහ. දැන් බලන්න එතකොට ප්‍රවාහනය ව්‍යාපාර වලට වැදගත් වන ආකාරය හරි. ප්‍රවාහනය කියන දේ සාමාන්‍ය පුද්ගලයන්ට වැදගත් වන ආකාරයත් හරි. ඊළඟට තියෙනවා ප්‍රවාහනය කොහොමද ආර්ථිකයට රටේ ආර්ථිකයට වැදගත් වෙන්නේ කියන්නේ. පුතේ ප්‍රවාහනය කියන්නේ සේවාවක්. අපි දන්නවා දලදේශීය නිෂ්පාදනය ගත්තාම කෘෂිකාර්මික කාර්මික සේවා කියලා වෙන් කරනවා. ප්‍රාථමික ද්විතීයික තෘතීයික කියලා වෙන් කරනවානේ. ඒතර ඉතින් ප්‍රවාහනය කියන්නේත් අපේ රටේ දලදේශීය නිෂ්පාදනයට දායකත්වයක් ලබා දෙන සේවාංශයේ තියෙන විචල්‍යයක්. ප්‍රවාහනය කියන සේවා දැන් අපි දන්නවා කෘෂිකාර්මික කාර්මික සේවා කියන තුන ගත්තාම දලදේශීය නිෂ්පාදනයට වැඩිම දායකත්වය දීලා තියෙන සේවාංශය. ඉතින් ඒ සේවාංශය තුල තියෙන එක සාධකයක් තමයි ප්‍රවාහනය කියන්නේ. එහෙනම් රටේ ආර්ථිකයටත් ප්‍රවාහනය සෑහෙන වැදගත් එකක් තමයි සේවා නියුක්තිය මේකෙන් වර්ධනය වෙනවා. ඒ කියන්නේ මම අර කලිනුත් කිව්වේ මිනිස්සුන්ට මේ රැකියාවල් කරනවා කියන එක පහසු වෙලා තියෙන්නේ. ජොබ් එකක් කරනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් උනේ ප්‍රවාහනය තියෙන හින්දා. ඉතින් මිනිස්සු ජොබ් කරනවා කියන්නේ මිනිස්සු රැකියා කරනවා කියන්නේ පුතේ රටේ සේවා නියුක්තිය වැඩි වෙනවා. රස්සාවක් කරන්න පහසුවෙන් කරන්න පුළුවන් හින්දානේ මිනිස්සු දැන් රැකියාවකට යන්නේ. එහෙම බැරි වුණා නම් මිනිස්සු කරන්නේ රැය ව්‍යාපාරයක් කරනවා. එහෙම නැත්නම් ගොවිතැනක් කරනවා වෙන්න පුළුවන්.
දැන් නිකමට හිතන්න දැන් අර ගාමන්ට් වලින් එහෙම ගාමන්ට් වලට මිනිස්සු මේ ළමයින් එක්කන් යන්න බස් එනවනේ ගම් වලට. ගාමන්ට් එකෙන් බස් එකක් එනවා. සමහර විට නිකන් ගාමන්ට් යන්න නැතුව හිටපු කෙනෙක් අර බස් එක එනවා දැක්කහම එයත් ගාමන්ට් යන්න පෙළඹෙනවා. දැන් ඉතින් ගේ ගාවටම බස් එකකුත් වෙන එකේ ලේසියිනේ. එහෙමනේ වෙන්නේ. අර නිකන් අපි වාහනයක ගිහිල්ලා නිකන් එතකොට කරදරයයි කියලා ඔන්න සමහර විට ජොබ් එකක් ගැන හිතන්නේ නැති මිනිස්සු ඉන්නවා. හැබැයි දැන් ප්‍රවාහනය මේ විදිහට දියුණු වෙන්න හරි ලේසියෙන් මිනිස්සුන්ට තව තැනක ඉඳලා තව තැනකට යන්න පුළුවන්කම තියෙනකොට මිනිස්සු රැකියාව කරන්න පෙළඹෙනවා. රැකියාව නොකරපු අය පවා රැකියාව කරන්න පෙළඹෙනවා. ඒ කියන්නේ පුතේ සේවා නියුක්තිය වර්ධනයට ප්‍රවාහනය හේතු වෙනවා. ජාත්‍යන්තර සම්බන්ධතාව වර්ධනය වෙනවා. වෙන රටවල් එක්ක දේශපාලන වශයෙන් ව්‍යාපාරික වශයෙන් අපි මේ විවිධාකාර සම්බන්ධතාවයන් ගොඩක් ගොඩනගාගෙන යන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි යුරෝපා සංගමය කියයි මේ විදිහට වෙන රටවල් එක්ක අපි සම්බන්ධතා රාශියක් පවත්වගෙන යනවා. ව්‍යාපාරික වශයෙන් හා සමාජීය වශයෙන් දේශපාලන වශයෙන් විවිධාකාරයි. මේ හැම සම්බන්ධයක්ම තියාගන්න පුළුවන් වෙන්නේ ඉතින් ප්‍රවාහනය නිසා. යන්න එන්න පුළුවන්කම තියෙන හින්දා. දැන් ව්‍යාපාරික සම්බන්ධතාවලටත් වෙන රටකට යන්න වෙන රටක ඉඳලා මෙහෙට එන්න වෙනවා. දේශපාලන සම්බන්ධතාවලටත් යන්න එන්න වෙනවා. හරි? විදේශ වෙළඳාම වර්ධනය වීම. අනික ඉතින් විදේශීය වෙළඳාම ඇති වෙන්නත් හේතුව වර්ධනය වෙන්න හේතුව ප්‍රවාහනය. ආනයන කටයුතු අපනයන කටයුතු කියන දෙක අපිට අද හරි ලේසියෙන් කරන්න පුළුවන් වෙලා තියෙන ප්‍රවාහනයක් තියෙන හින්දානේ. ඕනි වෙලාවක මෙහෙන් වෙන රටවල් වලට භාණ්ඩ යවන්න පුළුවන්. වෙන රටවල් වලින් මෙහෙට භාණ්ඩ ගෙන්නන්න පුළුවන්. ඒ ප්‍රවාහනය නිසා. හරි. එහෙනම් පුතේ දැන් ඔන්න ප්‍රවාහනය කියන එකේ හැඳින්වීමයි ප්‍රවාහනයේ වැදගත්කම් ටිකයි හරි. අමාරු නෑනේ හරිම ලේසි. ප්‍රවාහනය කියන්නේ එක තැනක ඉඳලා තව තැනකට එක්ක භාණ්ඩ අරගෙන යනවා එක්ක මිනිස්සුන් අරගෙන යනවා. භාණ්ඩ හෝ මගින් රැගෙන යාම. ප්‍රවාහනය කොහොමද ව්‍යාපාරික වශයෙන් වැදගත් වෙන්නේ? ප්‍රවාහනය කොහොමද සමාජීය වශයෙන් වැදගත් වෙන්නේ? ප්‍රවාහනය කොහොමද පුද්ගලයන්ට වැදගත් වෙන්නේ කියලා අපි වෙනම කතා කරා. ඔයාගෙන් කෙලින්ම ප්‍රවාහනයේ වැදගත්කම් කියලා ඇහුවොත් ඔය ටික කවලමේ ලියන්නත් පුළුවන්. අර ප්‍රවාහනයේ ඉතින් පුද්ගලයන්ට වැදගත් වන ආකාරය එහෙම නැත්නම් උපකාරක සේවාවක් වන්නේ කෙසේද? ඔය වගේ වෙන් කරලා ඇහුවොත් එතකොට ඉතින් එහෙම පොඩ්ඩක් ගලපලා හදලා දෙන්න. හරි. දැන් තියෙනවා ප්‍රවාහනයේ මූලික ආංග කියලා මාතෘකාව. දැන් මෙහෙමනේ. එක තැනක ඉඳලා තව තැනකට එක්ක භාණ්ඩ අරගෙන යනවා එක්ක මිනිස්සුන්ව අරගෙන යනවා. එක්ක භාණ්ඩ ටිකක් අරන් යනවා එක්ක මිනිස්සු ටිකක් අරන් යනවා. ඒක තමයි ප්‍රවාහනය කියන්නේ. ඔය කතන්දරේ ඔය විදිහට වෙන්න නම් ඒ කියන්නේ පුතේ එක තැනක ඉඳලා තව තැනකට එක්ක මිනිස්සු ටිකක් එක්ක භාණ්ඩ ටිකක් අරගෙන යන්න නම් මූලික අංග 4ක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ අංග 4 නැත්තම් ඔය කියන එක තැනක ඉඳලා තව තැනකට යනවා කියන කතන්දරේ වෙන්නේ නැහැ. මොකක්ද ඔය කියන මූලික අංග 4? අනිවාර්යෙන් පුතේ එක තැනක ඉඳලා තව තැනකට යන්න නම් මාර්ගයක් තියෙන්න එපා. පාරක් තියෙන්න එපා. දැන් පාරක් කිව්වහම මහා මාර්ගයක්ම හිතන්න එපා. එක තැනක ඉඳලා තව තැනකට යන්න නම් ඒ සඳහා යම්කිසි මාර්ගයක් තියෙන්න ඕනි. පාරක් තියෙන්න ඕනි. දැන් අපි ගොඩ බිමින් යනවා වෙන්නත් පුළුවන්. මහා පාරේ යනවා වෙන්නත් පුළුවන්. ජල මාර්ග වෙන්නත් පුළුවන්. නැව් වලින් බෝට්ටු වලින් ඔරු වලින් අනම්මනම් යාත්‍රා වලින් යනකොට ඒකට ජල මාර්ග. දුම්රිය මාර්ග වෙන්නත් පුළුවන්. කෝච්චියෙන් යන්න නම් ඒකට රේල් පාරක් තියෙන්න බෑ. ගුවන් මාර්ගයක් වෙන්න පුළුවන්. ප්ලේන් එකේ හෙලිකොප්ටරේ යනවා නම් ඒක ගුවන් මාර්ග. එතකොට බලන්න ඔය මොනවා හරි මාර්ගයක් තියෙන්න එපා ප්‍රවාහනයක් සිද්ධ වෙන්න. එහෙම නැත්නම් එක තැනක ඉඳලා තව තැනකට යන්න ඊට අදාළ යම්කිසි මාර්ගයක් තියෙන්න ඕනි. පාරක් තියෙන්න ඕනි. දැන් ඔය කියුව මහා මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් මාර්ග, ජල මාර්ග කියන 4ට අමතරව නල මාර්ග ගත්ත හැකි. නල කියන්නේ පුතේ බට. දැන් බට හරහා අපිට පුළුවන්නේ ද්‍රව ಜಾති වායූන් වර්ග තනකින් තනකට ගෙනියන්න. මොකද ප්‍රවාහනය කියන්නේ මිනිස්සු අරන් යන එක විතරක් නෙවෙයි නිර්වචනය ඇස්සෙම කියනවා භාණ්ඩ හෝ මගීන් රැගෙන යාම. එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට භාණ්ඩ හෝ මගීන්. ඉතින් ඔය වතුර වගේ දෙයක්, දියරයක්, වායූන් වර්ග, ගෑස් මේවා එක තැනක ඉඳලා තව තැනකට අරන් යන එකත් ප්‍රවාහනය තමයි.
ඒ නිසා නල මාර්ග කියන්නේ ප්‍රවාහනයේදී භාවිත වෙන මාර්ගයක්. කේබල් ප්‍රවාහනයක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ දකින්න නැති වුණාට වෙන රටවල් වල තියෙන උස් ස්ථාන දෙකක් යා කරලා කේබල් හයි කරලා ඒ කේබලේ දිගේ යවන්න පුළුවන් වාහන. එහෙනම් මාර්ගයක් තියෙන්නත් ඕන. මාර්ගයක් විතරක් තිබ්බට එක තැනක ඉඳලා තව තැනකට යන්න බෑනේ. පාරක් තිබ්බයි කියලා ඉතින් අපිට එක තැනක ඉඳලා තව තැනකට යන්නේ නෑනේ එහෙම. ඒ පාරේ යන්න අපිට යම්කිසි මාධ්‍යයක් තියෙන්න බෑ. වාහනයක් අපේ වචනෙන් කියනවනේ. මහා මාර්ගයේ යන්න නම් ඒ පාරේ යන්න පුළුවන් වාහනයක් තියෙන්න බෑ. පාරක් තිබ්බ පළියට එක තැනක ඉඳලා තව තැනකට යනවා කියන්න බෑනේ. ඒ පාරේ ධාවනය කරන්න වාහන තියෙන්න ඕන. ජල මාර්ග වල නම් නැව් බෝට්ටු ඔරු ඒ වගේ දේවල් තියෙන්න ඕන. ගුවන් මාර්ග වලින් යන්න නම් ප්ලේන් හෙලිකොප්ටර් ඒ වගේ ඒවා තියෙන්න ඕන. දුම්රිය මාර්ගයේ යන්න නම් ඉතින් කෝච්චියක් තියෙන්න බෑ. ඒ හින්දා මාර්ගයේ විතරක් මදි පුතේ ප්‍රවාහනය සඳහා අනිවාර්යෙන් ඊට අදාළ මාධ්‍යයක් ඕන. වාහනය කියලා හිතන්නකෝ. මාර්ගය මාධ්‍ය මාර්ගයයි මාධ්‍යයයි විතරක්ම තිබ්බට වැඩකුත් නැහැ. කියන්නේ පාරක් තිබ්බට පාරේ යන්න පුළුවන් වාහනයක් තිබ්බටම වැඩක් නැහැ. ඒ වාහනේ ධාවනය කරන්න බලයක් තියෙන්න ඕන. හරිද? දැන් මාර්ගයයි මාධ්‍යයයි විතරක්ම තිබ්බට බෑනේ. ඒ මාර්ගයේ වාහනයක් ධාවනය කරන්න බල ශක්තිය බෑ. දැන් වාහනයක් තිබ්බට පාරක් තිබ්බට වාහනයට තෙල් ගහන්න එපා. තෙල් ගැහුවට ඉබේ යන්නේත් නෑ. මිනිස්සෙක් ඇවිල්ලා මේ වාහනේ ඩ්‍රයිවිං කරන් යන්න එපා. කියන්නේ මිනිස්සුන්ගේ ශ්‍රමය බල ශක්තිය ඕන. විදුලි බලය හරි ඉන්ධන හරි ගෑස් හරි මොකක් හරි බලයක් යොදන්නත් ඕන. ගොන් කරත්තයක් යන්න හරි ගොනා ඉන්න එපා ඇදගෙන යන්න. වාහනයක් යන්න තෙල් ගහන්න එපා. රුවල් ලොරුවක් නම් හුලඟ හරි තියෙන්න එපා යන්න. ඉතින් මොකක් හරි බල ශක්තියක් ඕන. මිනිස්සුන්ගේ ශ්‍රමය වගේම වෙනත් බල ශක්තියින් ඕන. ඒතර මාර්ගය හරි මාධ්‍ය හරි බලයක් ඕන. තුනයි. පර්යන්ත. පර්යන්ත කියන්නේ පුතේ දැන් අපි මෙතෙන්දි කිව්වේ එක තැනක ඉඳලා තව තැනකට යනවා කියලානේ. එක තැනක ඉඳලා තව තැනකට යන්න නම් නවත්තන්න පුළුවන් පහසුකම් තියෙන්න ඕනේ. ඒක තමයි පර්යන්ත කියලා කියන්නේ. දැන් මට ඕනි දැන් ගොඩබිම හරහා යන්නේ එක තැනක ඉඳලා යම් කිසි තැනකට තමයි මට යන්න ඕනේ. එහෙනම් අදාළ තැන නවත්තන්න පුළුවන් වෙන්නත් එපා නිකන් යනවා විතරක් වැඩක් නැහැ. දැන් ප්ලේන් එකේ යනවා නම් ගුවන්තොට පොළ තියෙන්න එපා අපිට ඕනි තැනකට යන්න. ට්‍රේන් එකේ යනවා නම් ඒකටත් දුම්රිය නැවතුම් පොළක් තියෙන්න එපා. ගොඩ බිම නම් ඉතින් අවුලක් නැහැ. ওই පාරයිනේ ඕනි තැනක නවත්තන්න පුළුවන්. දැන් නැව් එහෙම ගුවන් යානා දුම්රිය එහෙම බෑනේ. ඒවා නවත්තන්න අදාළ විශේෂ තැන් ඕනි. අන්න ඒක තමයි පර්යන්ත පහසුකම් කියන්නේ. එහෙනම් පුතේ එතකොට ප්‍රවාහනය සඳහා අවශ්‍ය කරන ප්‍රධාන මූලික අංග 4යි. මූලිකාංග 4යි. මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්ත. මොනවාද? මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්ත. ආලියා ගන්න උතන ටියුට් එකේ තියෙනවනේ කොටු 4ක් දාලා උඩ නිකන් අර චූටි කොටු 4ක්. ඒ චූටි කොටු 4 දාගන්න මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්ත කියලා. මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්ත කියලා ඒ 4 දාගන්න. මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්ත. ඒ මාර්ගය කියලා ලියපු කොටුවේ පල්ලෙහා තියෙනවනේ ස්තන් දාපු කොටුව. ඒකේ පුතේ මාර්ග ටිකක් ලියාගන්න. ඉතින් මහා මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් මාර්ග, නැව් මාර්ග ඒ වගේ. මහා මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් මාර්ග, නැව් මාර්ග. මහා මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් මාර්ග, නැව් මාර්ග. මාර්ග ඊළඟට මාධ්‍ය කියන එකේ ඒ මාර්ගවල ධාවනය කරන වාහන. දැන් මහා මාර්ගවල ඒව විතරක්ම ලියාගෙන යන්න එපා. බස්, ලොරි ඒ වගේ අර මොන්ටිසෝරි උන්ට කිව්වා වගේ තේරෙම එහෙම ලියන් යන්න එපා. නිකන් දුම්රිය, නැව්, ගුවන් යානා ඒ වගේ වාහන කීපයක් ලියන්න. ඉතින් ඒ එක මාර්ගයන් වල ධාවනය කරන්න පුළුවන් වාහන ටික. මාර්ගය, මාධ්‍ය, බලය. බලය කිව්වහම පස්සේ ලියන්න දැන් ඒ සඳහා යොදා ගන්න බල ශක්ති ප්‍රභවයන් තියෙනවනේ. ඉන්ධන, විදුලි බලය,
ගෑස්, මිනිස් ශ්‍රමය, සුළම් බලය ඒ වගේ. හරි. පර්යන්ත කියන එකට ලියන්න පුතේ. ඒ කියන්නේ නැවතුම්පළවලනේ. බස් නැවතුම්පළ, දුම්රිය නැවතුම්පළ, බස් නැවතුම්පළ, දුම්රිය නැවතුම්පළ, ගුවන් තොටුපළ, වරාය, හරි. ඔච්චර තමයි ඉතින් සාමාන්‍යයෙන් ප්‍රවාහනයේ පාඩමේ තියරි එකට කියලා අහුවෙනවා නම් ඔන්න ඔච්චරයි තියෙන්නේ. ප්‍රවාහනයේ මූලිකාංග ටික අහන්න පුළුවන්. ඒතර මොනවාද මූලිකාංග? එහෙම නැත්නම් මූලික අංග ටික මාර්ගයේ මාධ්‍ය බලය පර්යන්ත. මාර්ගයේ මාධ්‍ය බලය පර්යන්ත. හරිනේ. දැන් ඉතින් අපිට තියෙන්නේ දැන් ඔය සාමාන්‍යයෙන් ප්‍රවාහන ක්‍රම ගත්තාම විශේෂයෙන් පුතේ ලංකාවේ දැනට අපිට දකින්න තියෙන ප්‍රධාන ප්‍රවාහන ක්‍රම 4යිනේ තියෙන්නේ. මහා මාර්ග ප්‍රවාහනයේ තියෙනවා. දුම්රිය මාර්ග ප්‍රවාහනයේ තියෙනවා. ජල ප්‍රවාහනයේ තියෙනවා. ගුවන් ප්‍රවාහනයේ තියෙනවා. ඔන්න ඔය ප්‍රවාහන ක්‍රම ටික තමයි සාමාන්‍යයෙන් අපිට දැනට ලංකාවේ පේන්න තියෙන්නේ. ඔය එක් ප්‍රවාහන ක්‍රමවල අපෙන් අහනවා පුතේ මේ හිතකර ලක්ෂණ සහ අහිතකර ලක්ෂණ. එහෙම නැත්නම් වාසි සහ අවාසි. ඒවා අනිවාර්යෙන් හිතලා ලියන්න පුළුවන් සාපේක්ෂව හිතලා ඕනි ප්‍රායෝගික කරුණු වලට ලකුණු හම්බ වෙනවා. එහෙනම් මේවා මේ ගොඩබිම් ප්‍රවාහනයේ වාසි කිව්වහන් කටපාඩම් කරගන්න. දුම්රිය ප්‍රවාහනයේ වාසි අවාසි කියලා කටපාඩම් කරන් මතක තියාගන්න. එහෙම ඕනේ නැහැ. අපි මුලින්ම බලමු දැන් මේ වැඩි හරියක්ම අපි පාවිච්චි කරන්නේ ලංකාවේ මහා මාර්ග ප්‍රවාහනයනේ. එහෙම අපි කියනවා මේ ගොඩබිම් ප්‍රවාහනයනේ අපි වැඩි හරියක් පාවිච්චි කරන්නේ. ඒතර බලන්න පුතේ ගොඩබිම් ප්‍රවාහනය ගැන කතා කරද්දී අපිට කියනවා මෙන්න මෙහෙම. ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහනය හා මගී බස් සේවාව අකාර්යක්ෂම වීමට හේතු. ඒවත් හිතලා ලියන්න පුළුවන්. ඉතින් ලංකාව ගැන කල්පනා කරලා ලංකාව ගැන හිතලා ලියන්න. ලංකාවේ මගී බස් සේවාව අකාර්යක්ෂමයි. පොදු ප්‍රවාහන සේවා භාණ්ඩ ප්‍රවාහන කටයුතු කාර්යක්ෂම නැහැ. විශේෂයෙන්ම ලංගම බස් ගැන හිතලා බලන්න. ලංගම බස් ගැන හිතුවාම පස්සේ අපිට පැහැදිලිවම වෙනවා මගී ප්‍රවාහනය අකාර්යක්ෂමයි. අපෙන් අහනවා ඇයි කියලා. ප්‍රධාන හේතු ඔයගොල්ලන්ට නිකන් දැනුම් ඔලුවට එන්නේ නැති. ඇයි ලංකාවේ දැන් මේ අපිට ගමන් බිමන් යන තියෙන ප්‍රවාහනය මේ මගී බස් සේවාවන් වගේ දේවල් අකාර්යක්ෂම වෙලා තියෙන්නේ. පාරවල් කැඩිලා එකක්. ප්‍රධාන දේ තමයි දැන් ඔයගොල්ලන්ගේ ගමට වාහනයක් එන්නේ නැත්තේ බස් එකක් එන්නේ නැත්තේ පාරක් නැහැ. තියෙන පාර අබලන් වෙලා. ඕවා තමයි අකාර්යක්ෂම වෙන්න හේතු. අනික ගමනක් යන්න ගියාන් පස්සේ සාමාන්‍යයෙන් පැයක් යන ගමනක් නම් පැය 3ක් විතර යනවා. ඒ තරම් ට්‍රැෆික් එක. මාර්ග තදබදේ. ඒවා තමයි සාමාන්‍යයෙන් මගී බස් සේවාවන් අකාර්යක්ෂම වෙන්න හේතු. බලමු. කළමනාකරන දුර්වලතා තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් ලංගම තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. මාර්ග අබලන් වීම ප්‍රමාණවත් නොවීම හා අනතුරු සංඛ්‍යාව වැඩි වීම. අපිට පේන විදිහට ලොකුම ප්‍රශ්නේ තමයි මේ මහා මාර්ග ප්‍රවාහනය කියන එක අකාර්යක්ෂම වෙන්න පාරවල් කැඩිලා. අනතුරු වැඩි, මාර්ග තදබදේ වැඩි. මාර්ග හරියාකාරව නඩත්තු නොවීම හා සංවර්ධනය නොවීම. අනිත් එක තමයි මහා මාර්ග කියන්නේ හරියට නඩත්තු කරලා නැහැනේ. පාරවල් හදනවා. ඔය පාර හැදුවට පස්සේ ඕකේ කොහේ හරි වලක් හැරිලා හරි මොකක් හරි වෙලා තියෙනවා නම් ඕක පොඩියට තිබිලා අර මහා පරිමාණ වෙනකම් ඕක හදන්නේ. නඩත්තුවක් නැහැ. මොකක් හරි රජයකින් පාරක් හැදුවාන් පස්සේ ඒක විනාශ වෙලා යනකම් නඩත්තු කරන්නේ. ඉතින් ඒක මගී බස් සේවා අකාර්යක්ෂම වෙන්න හේතුව. උමම් මාර්ග හා ගුවන් පාලම් ආදිය සංවර්ධනය වී නොතිබීම. ප්‍රධාන තැන් කීපයක ගුවන් පාලම් උමම් මාර්ග වගේ ඒවා තිබ්බට ප්‍රමාණවත් තරම් නැහැ. අනික ප්‍රමාණවත් තරම් පොදු වාහන නැහැ. ඒකත් මගී බස් සේවාවන් අකාර්යක්ෂම වෙන්න හේතුවක් තියෙනවා. හේතුවක් වෙලා තියෙනවා. දැතිතරම් පොදු ප්‍රවාහන සේවා තිබ්බනම් මිනිස්සු ගොඩක් පෞද්ගලික වාහන පාවිච්චි අඩු වෙනවා. දැන් ලංකාව දඟලන්නේ දැන් මේක කරගන්න දෙයක් නැතුවනේ. මන්තිරුගී නීති කියලා නීති ගේනවා, මාර්ග නීති තද කරන මොනා කරත් වැඩක් නැහැ. මිනිස්සුන්ට යන්න පොදු ප්‍රවාහන සේවා ප්‍රමාණවත් තරම් තියෙන්න ඕනේ. එහෙම තිබ්බනම් අපි පෞද්ගලික වාහන මිනිස්සු වැඩිපුර පාවිච්චි කරන එක අඩු වෙනවා නිකම්. දැන් උදේ පාන්දර ඉස්කෝලේ යන ලැහැත් වුණාම පන්තියෙන් ලැහැත් වුණාම ඕගොල්ලෝ දන්නවා අර ගමේ තියෙන එක බස් එකක් මොකක් හරි ඕක ගිය ගමන් ආ ඊළඟ බස් එක තියෙන පැය දෙකකින් විතර.
අර ළමයාට ඉස්කෝලේ යන්න හරි පන්ති යන්න හරි ටවුන් එකට යන මිනිස්සුන්ට ටවුන් එකට යන්න හරි විදිහක් නැහැ. ඉතින් එක්ක ට්‍රීවිල් එකක් හයර් එකට අරන් එනවා, එක්ක ගෙදර බයිසිකලයක් හරි තියෙනවා නම් ඒක එනවා. ඔය කරදරේ කරන්න බැරි කොට මිනිස්සු කොහොම හරි දඟලලා Tamanටම කියලා මොකක් හරි වාහනයක් ගන්න පෙළඹෙනවා. ඉතින් පාරේ වාහන වැඩි. ප්‍රමාණවත් තරම් ලංකාවේ පොදු වාහන නැහැ. ඔය හරි දිහාවකට යන්න ගියහම එක බස් එකක් ගියොත් ඊළඟ එක පැය භාගයකින් පැයකින් පැය දෙක තුනකින් එතකොට ඉතින් මිනිස්සු පෞද්ගලික වාහනයක් ගන්න පෙළඹෙනවා. අනික සේවක සංඛ්‍යාව අධික වීම කියන ඔය සේවක ප්‍රශ්නෙත් තියෙන්නේ විශේෂයෙන් ළංගම. ඒ කියන්නේ CTB වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සේවකයෝ වැඩි. ඉතින් එතකොට ඒවැ ලාභ ලබන්න බෑනේ. සේවක අතිරික්තයක් තියෙන ළංගම. ඊළඟට නැවතුම් පොළවල් නවීකරණය නොකිරීම. අනික දැන් බලන්න සාමාන්‍යයෙන් ගොඩබිම් ප්‍රවාහනය තුළ අපි දකින ලොකු ප්‍රශ්නයක් තමයි විශේෂයෙන් මේ සාමාන්‍ය මගී ප්‍රවාහනයේදී දැන් මිනිස්සුන්ට බස් එකට නගින්න තියෙන බස් ස්ටෑන්ඩ් එක. එහෙම බස් එකක් යනකන් නැවතිලා ඉන්න පුළුවන් තැනක තත්ත්වෙට නැහැනේ. දැන් එක්ක තියෙන බස් ස්ටෑන්ඩ් එක අබලන් වෙලත් හැමෙනවා වහිනකොට. එක්ක මේක ඇස්සේ හරක්, එක්ක මේක ඇස්සේ බල්ලෝ. එහෙම නැත්නම් හිඟන මිනිස්සු ඇවිල්ලා මේ වාස්සේ පදිංචි වෙලා. ඉතින් එතකොට මේවා අර මගී ප්‍රවාහන කටයුතු අකාර්යක්ෂම වෙන්න හේතුවක්. නැවතුම් පොළවල් හරියට නවීකරණය වෙලා නැහැ. දුම්රිය නැවතුම් පොළක් ගත්තත් එහෙමයි. බස් නැවතුම් පොළක් ගත්තත් එහෙමයි. ඒවත් බලපාන. ඔය ටිකටත් වඩා අපිට වැඩ මේ ගොඩක් වෙලාවට අහන්නේ ඕනනම් ඉතින් අකාර්යක්ෂම වෙන්න හේතු කිව්වහම ප්‍රායෝගිකයි කියලා හිතෙන ඕගොල්ලන්ට පේන ඔගොල්ලෝ දකින ඕනි කරුණක් ලියන්න පුළුවන්. දැන් මේකේ අපෙන් අහනවා පුතේ දැන් සාමාන්‍යයෙන් මේ මගී බස් සේවාව එහෙම නැත්නම් මේ ගොඩබිම් ප්‍රවාහනය කියන එකේදී බස් විතර නෙවෙයිනේ ගොඩබිම් ප්‍රවාහනය කියන්නේ. මේ ගොඩබිම් ප්‍රවාහන කටයුතු වල තියෙන හිතකර සහ අහිතකර ලක්ෂණ සාපේක්ෂව කතා කරමුකෝ. දැන් මට කියන්න ඕගොල්ලෝ දුම්රියේ යනවට වඩා නැවේ යනවට වඩා ගුවන් ප්‍රවාහනයටත් වඩා මේ මහපාරේ ගමන් බිමන් යන එකේ ඔයා දකින හිතකර ලක්ෂණයක් එහෙම නැත්නම් වාසි මොනවාද? මේ ගොඩ බිමින් ගමන් බිමන් යන එකේ වාසි. මහපාරේ ගමන් බිමන් යන එකේ වාසි. අර තුනත් එක්ක හිතන්න. ඒතකොට මතක් වෙනවා. දුම්රිය ප්‍රවාහනයයි ජල ප්‍රවාහනයයි ගුවන් ප්‍රවාහනය කියන තුනට සාපේක්ෂව හිතන්නකෝ. මේ මහපාරේ ගමන් බිමන් යනකොට තියෙන වාසි මොනවාද කියලා. එකක් තමයි පුතේ අද අපි ලියාගෙන යන ගමන්ම කතා කරමු. පළවෙනි එක ලියා ගන්න ගමනාන්තය දක්වා යොදාගත හැකි වීම. 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 පැහැදිලිද? ඕක පුතේ අපි තව විදිහකට කියනවා නම් ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් නොවීම කියලා කියන්නේත් ඕකම තමයි. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගොඩබිම හරහා ප්‍රවාහන කටයුතු කරද්දී අපිට යන්න ඕනි කරන තැනට ඒ තනි ප්‍රවාහණයෙන් ගිහෙයි. වියදම් දෙකක් දරන්න ඕනේ නැහැ. තව විදිහකින් කියනවනේ. දැන් කෝච්චියේ යන්න දුම්රිය නැවතුම් පොළට යනකම් වෙන වාහනයක යන්න වෙනවනේ. අපිට ඕනි කරන තැනින් දුම්රිය ගිහින් බහින්න බෑනේ. දුම්රිය නැවතුම් පොළක බැහැලා අපිට වෙන වාහනයක ගෙදර එන්න වෙනවා. ප්ලේන් එකේ යන්නත් ගුවන්තොට පොළට යනකම් වෙන වාහනයක යන්න එපා. නැවේ යන්නත් ඒ අදාළ වරායකට යන්න එපා. ගොඩබිම් ප්‍රවාහනය තුල එහෙම නැහැනේ. ගෙදරින් නගින වාහනේ අපිට යන්න ඕනි කොතෙන්ද අවසාන තැනටම ඒ වාහනෙම ගියයි. අන්න ඒක ගොඩබිම් ප්‍රවාහනය තුල තියෙන වාසිය. මොකක්ද ඒකට කියන්නේ? ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් නොවීම එහෙම නැත්නම් ගමනාන්තය දක්වා යොදාගත හැකි වීම කියලාත් කියනවා. හරි. ඊළඟට ලියන්න දැන් මේකේ තියෙන තවත් වාසියක් හිතකර ලක්ෂණයක් තමයි මේ ගොඩබිමින් ගමන් බිමන් යන එකේ තියෙන ඕනෑම වේලාවක යොදාගත හැකි වීම. ඕනෑම වේලාවක යොදාගත හැකි වීම. අපිට කැමති වේලාවක පුතේ ගමන් බිමන් යන්න පුළුවන් ගොඩබිමින් යනකොට. දැන් නැව්වල යනකොට අපිට ඕන වෙලාවට යන්න බෑනේ. ප්ලේන් එකේ යනකොට අපිට ඕන වෙලාවට යන්න බෑනේ. දුම්රියේ යනකොටත් අපිට ඕන වෙලාවට යන්න බෑනේ. මේකේ තියෙන ප්‍රධාන වාසියක් තමයි ඕනෑම වේලාවක යොදාගත හැකි වීම. ඕනෑම වේලාවක යොදාගත හැකි වීම. දැන් දෙකක් කිව්වා. මේවා කටපාඩම් කරන්න එපා. මේවා ටක් ගාලා නිකන් කියවුවාම මතක හිටිනවා. හරි?
එකක් තමයි අපි කිව්වේ ගමනාන්තය දක්වා යොදා ගන්න පුළුවන්. අනිත් එක තමයි ඕනෑම වේලාවක යොදා ගන්න පුළුවන්. අනිත් එක පුතේ ලියන්න අවශ්‍යතාවයේ පරිදි ප්‍රවාහන මාධ්‍ය තෝරාගත හැකි වීම. අවශ්‍යතාවයේ පරිදි ප්‍රවාහන මාධ්‍ය තෝරාගත හැකි වීම. අවශ්‍යතාවයේ පරිදි ප්‍රවාහන මාධ්‍ය තෝරාගත හැකි වීම. ඒ කියන්නේ පුතේ ඉතින් අපිට ගොඩබිම් ප්‍රවාහනය තුල අපේ උවමනාවේ හැටියට ගැලපෙන වාහන දින ලෙඩෙක් එක්කන් යන්න පුළුවන් ඇම්බියුලන්ස් එක. කොට ටිකක් පටවන් යන්න නම් ලොරි එක. වැලි පටවන් යනවා නම් ටිපර් එක. එළවලු ටිකක් ගෙනියනවා නම් ඒකට ගැලපෙන ඒවා. මස් මාළු ගෙනියනකොට ඒකට ගැලපෙන ඒවා. සැප පහසු වාහන ඕන නම් එහෙම. දෙන්නට යන්න ඕන නම් බයිසිකල්, තුන් දෙනාට වගේ හතර දෙනාට නම් ත්‍රිවිලෝ වගේ අවශ්‍යතාවයට ගැලපෙන මාධ්‍යයන් තියෙනවා මේ ගොඩබිම් ප්‍රවාහනය තුල. එක එක අවශ්‍යතාවයේ හැටියට එක එක වාහන තියෙනවා. පස් කපන්න ඕන නම් බැකෝ යන්ත්‍ර අරවනේ ඕවගේ. තුනක් කිව්වා දැන්. තව එකක් මතක් කරන්න ගොඩබිම් ප්‍රවාහනය තුල තියෙන හිතකර ලක්ෂණය. ගමනාන්තයටම යන්න පුළුවන්. ඕනෑම වේලාවක යොදා ගන්න පුළුවන්. අවශ්‍යතාවයට ගැලපෙන ප්‍රවාහන මාධ්‍යයන් තෝරගන්න පුළුවන්. තව තමයි පුතේ සුලභ වීම. සුලභ වීම හැම තැනම තියෙනවනේ. සුලභ වීම ඕනි තැනකින් අපිට මේ ප්‍රවාහන පහසුකම් ලබා ගන්න පුළුවන් ගොඩබිම් ප්‍රවාහනය තුල. සුලභ වීම. හරි හතරක් ලිව්වනේ. තව එකක් මතක් කරන්නකො. ගොඩබිම් ප්‍රවාහන කටයුතු වල තියෙන වාසියක් ඒ කියන්නේ මේ අර මේ මහපාරයක බම්බිමන් යන එකේ අපි දකින වාසියක්. තව එකක් ලියන්න පෞද්ගලික වාහන භාවිතා කළ හැකි වීම. පෞද්ගලික වාහන භාවිතා කළ හැකි වීම. ගොඩක් වෙලාවට අනිත් ප්‍රවාහන ක්‍රමවලදී පෞද්ගලික වාහන පාවිච්චි වෙනවා අඩුයි. මේක එහෙම නෑ. මේකේ පෞද්ගලික වාහන පාවිච්චි කරන්න පුළුවන්. පෞද්ගලික වාහන භාවිතා කළ හැකි වීම. ඔන්න දැන් ඔය කතා කරේ මොනවාද? මේ මහා මාර්ග ප්‍රවාහනය එහෙම නැත්නම් මේ ගොඩබිම් ප්‍රවාහනය තුල තියෙන හිතකර ලක්ෂණ එහෙම නැත්නම් වාසි කියලා ගමුකෝ. හිතකර ලක්ෂණ එහෙම නැත්නම් වාසි. ඊළඟට එනවා පුතේ අපි මේකේ තියෙන අවාසි වලට. දැන් දුම්රියේ යනවට වඩා ගුවන් මාර්ග වලින් ප්‍රවාහනය කරනවට වඩා නැව් වලින් යනවට වඩා ඔයා හිතන්න මේ ගොඩබිම් ප්‍රවාහනය තුල තියෙන අවාසි මොනවාද? ඊට අනිත් ඒවත් එක්ක සංසන්දනය කරන්න. දුම්රිය, නැව්, ගුවන් යාන ඒව සංසන්දනය කරන්න. ඒත් එක්ක බලලා මේකේ තියෙන අවාසි ගැන හිතන්න. මොනවාද අවාසි එතකොට ගන්න? එකක් තමයි අර ධාරිතාවයේ පැත්තෙන් ටිකක් අඩුයිනේ. දැන් නැවක ගෙනියන තරම් බඩු ගෙනියන්න බෑනේ ගොඩබිම්. දුම්රියේ ගෙනියන තරම් ගෙනියන්න බෑනේ ගොඩබිම්. අන්නේ අවාසිය තියෙනවා. ආලියන්න එහෙමනම් වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කළ නොහැකි වීම. වැඩි ප්‍රමාණයක් එහෙම නැත්නම් වැඩි ධාරිතාවයක් නොවීම. නැත්නම් වැඩි ප්‍රමාණයක් එකවර ප්‍රවාහනය කළ නොහැකි වීම. වැඩි ප්‍රමාණයක් එකවර ප්‍රවාහනය අපහසු වීම. එහෙම ලියන්න. වැඩි ප්‍රමාණයක් එකවර ප්‍රවාහනය කිරීම අපහසු වීම. ඒක මේකේ තියෙන අවාසිය. අනික පුතේ මාර්ග තදබදය වැඩි වීම. අනිත් ප්‍රවාහන ක්‍රමවල ඔය කේස් එක නෑ. ට්‍රැෆික් නෑනේ. නැව් වලින් යනකොට එහෙම එකක් නෑ. මාර්ග තදබදයක් කියලා එකක් නෑනේ. ගුවන් යාන වලත් එහෙම නෑ. දුම්රියෙත් නෑ. ගොඩබිම් ප්‍රවාහනේ හැම අතින්ම ලේසි වුණාට හොඳ වුණාට ඒකේ තියෙන ලොකු අවාසියක් තමයි ඔන්න ඕක. මාර්ග තදබදය වැඩි. ට්‍රැෆික් එක වැඩි. මාර්ග තදබදය වැඩි වීම. තව අවාසියක් කල්පනා කරන අනිත් ඒවත් එක බැලුවහම මේකේ තියෙන මාර්ග තදබදය වැඩි. අනතුරු සංඛ්‍යාව වැඩි වීම. මේක පුතේ ගොඩක්ම තියෙන මේ ඇක්සිඩන්ට් වැඩිනේ. අනතුරු සංඛ්‍යාව වැඩි වීම. 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 තව එකක් තමයි දැන් මේකෙදි තියෙන තවත් අවාසියක්
මාර්ග අබලන් වීම. මාර්ග අබලන් වීම. ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නේ තමයි ගොඩ බිමින් යන්න ගියාම පාරවල් සවුත්තුයිනේ. ඒක ගොඩක්ම බලපානවා ගොඩ බිම් ප්‍රවාහනයේදී. මාර්ග අබලන් වීම. මාර්ග අබලන් වීම. හරි. ඔන්න දැන් එතකොට මහා මාර්ග ප්‍රවාහනය. එහෙම නැත්නම් මේ ගොඩ බිමින් ප්‍රවාහන කටයුතු කරන එකේ වාසි පැත්තයි අවාසි පැත්තයි හරි. හිතකර ලක්ෂණයි අහිතකර ලක්ෂණයි හරි. අපි එනවා ඔහොම දුම්රිය මාර්ගයකට. උතන තියෙන ඊළඟට බලන්න මේ මාර්ගස්ත මගී ප්‍රවාහනයේ කැපිපේන සංවර්ධනයන් කියලා. ඒවා නිකන් පුතේ කියව ගන්න. අර මේ දවස්වල ඉස්කෝලේදී එහෙම අහන්න පුළුවන්. ඉස්කෝල විභාගයකට වගේ එන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඉතින් ඕවා ඉස්සරහදී වෙනස් වෙන දේවල් නේ. මහා මාර්ග ප්‍රවාහනයේ සංවර්ධනයන් කියන ඒවා ඉතින් අලුතෙන් ඇති වෙන්න පුළුවන් දේවල් නේ. ඒ නිසා ඕවා වෙනස් වෙනවා ඉස්සරහදී. දැනට ඉතින් ওই ටික බලා ගන්නකො සාමාන්‍යයෙන්. ගමනාගමන මණ්ඩලයේ සහ දුම්රිය සේවා තමන්ගේ ප්‍රවාහන කටයුතු විධිමත් කරන්න පියවර ගත්තලු. අර උතුරු නැගෙනහිර ප්‍රදේශවල ප්‍රවාහනය නැවත ආරම්භ කරලා තිනවා. A9 මාර්ගයේ මැරලා තිනවා. කොළඹ වවුනියා යාපනයේ මඩකරපු දක්වා බස් සේවාවන් ආරම්භ කරලා තිනවා. තදබදේ අඩු කරන්න ගුවන් පාලම් වගේ හදලා තිනවා. ඔය නිසිසැරිය සිසුසැරිය කියලා බස් සේවාවන් ටිකක් තිනවා. රාජ්‍ය බස් සේවාවේ කාර්යක්ෂමතාවය වර්ධනය කරන්න පියවර අරන් තිනවා. දැන් කොහොමත් අර ඉස්සරට වඩා චුට්ටක් පොඩි ක්වොලිටියක් තියෙනවනේ. රතු පාට බස් අර සීට් 3ක් ගහලා දෙය උස සීට් ගහලා ටික හයියෙන් යනවා නම් මනම් එහෙම. ඒ කාර්යක්ෂමතාවය දැන් ටිකක් වර්ධනය වෙලා තියෙනවා ඉස්සරට වඩා. තාමත් ඔය CTB බස් කිව්වහම අර ගමේ පාරේ දුවන CTB බස් එක පොඩ්ඩක් මතක කරලා බලන්නකෝ. අර වාහන එපා වෙනවනේ. අර දැන් කොළඹ යන CTB බස් ඔය දුර ගමන් සේවා වලට යන ඒවා පොඩ්ඩක් අර CTB කියලා අපිට අර තියෙන මානසිකත්වයෙන් මිදෙන මට්ටමට පොඩ්ඩක් ක්වොලිටි කරලා අරගෙන තියෙනවා. ඒකත් ඉතින් කැපිපේන වර්ධනයක් කියලා කියමුකෝ. අපි එනවා පුතේ දුම්රිය මාර්ග ප්‍රවාහනයට ඕම්. දැන් මහා මාර්ග ප්‍රවාහනයට පස්සේ ලංකාවේ යන්තම් හරි ඊළඟට තියෙන එක තමයි දුම්රිය. ඒකත් මිනිස්සු ගොඩක් වෙලාවට ප්‍රවාහන කටයුතු වලදී පාවිච්චි කරනවානේ. ඔයා මට කියන්නකෝ ඒතකොට දැන් දුම්රිය එකෙත් තියෙන අකාර්යක්ෂම වෙන්න හේතු කියලා ටිකක් දීලා ඒවත් ඉතින් අර කතන්දර ටිකම තමයි තියෙන්නේ. මොකද දැන් දුම්රිය කියන්නේ විශේෂයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුවක්නේ. ඒ නිසා කොහොමත් කළමනාකරන ගැටලු දේශපාලන මැදිහත් වීම වගේ ප්‍රශ්න තියෙනවා. කළමනාකරන දුර්වලතා නඩත්තුව දුර්වලයි. දුම්රිය මාර්ග නඩත්තුවක් නැහැ. ඔය සුද්දගේ කාලේ හදපු රේල් පාරවල් ටිකනේ තාම ලංකාවේ තියෙන්නේ. ඉතින් එතකොට මේවා සංවර්ධනයක් කරන්න නැතුව දුම්රිය මේ ප්‍රවාහන කටයුතු විධිමත් කරන්න බෑ. වෘත්තීය සමිති ගැටලු තියෙනවා. දිගින් දිගටම අලාභ ලබනවා. දුම්රිය ගාස්තු වැඩි කරන්න අමාරුයි වගේ ප්‍රශ්න තියෙනවා. ඕකෙත් ඉතින් අපිට වැදගත් වෙන කොටස තමයි දුම්රිය ප්‍රවාහනයේ තියෙන හිතකර සහ අහිතකර ලක්ෂණ. එහෙම නැත්නම් වාසි සහ අවාසි. මේකෙත් ඉතින් කාර්යක්ෂම කරන්න මෑත කාලයේ ගෙන ඇති පියවර කියලා දෙනවා. ඒ ටික එච්චර වැදගත් නෑ. මොකද ඔය වෙනස් වෙන්නත් පුළුවන්. 3-4ක් නිකමට මතක තියාගන්න මම ඔය වැදගත් වෙයි කියලා හිතලා දාලා තියෙන ටියුට් එකට. අර දුම්රිය ප්‍රවාහනය කාර්යක්ෂම කරන්න මෑත කාලයේ අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද කියලා අහනවා. අපිට ඕනේ මෙන්න මේක. දැන් වෙන්න විභාගයට අහන්නේ ගොඩක් ඔන්න ඔතනින්. අනිත් ප්‍රවාහන ක්‍රමත් එක්ක සංසන්දනය කරාම දුම්රිය ප්‍රවාහනය තුල ඔබ දකින හිතකර සහ අහිතකර ලක්ෂණ. දැන් ඔයා මට කල්පනා කරලා සංසන්දනය කරලා බලලා කියන්නකෝ මහා පාර යනවට වඩා නැව්වල යනවට වඩා ගුවන් යානාවල යනවට වඩා දුම්රියේ අනේකේ තියෙන වාසි මොනවාද? කෝච්චියේ අනේකේ තියෙන වාසි. අන්න එහෙම හිතන්නකෝ. මොනවාද? මේකේ තියෙන ප්‍රබල වාසිය තමයි දැන් ඔය කියන ගමන්ම ලියාගන්න. එකවර විශාල ප්‍රමාණයක් රැගෙන යා හැකි වීම. එකවර විශාල ප්‍රමාණයක් රැගෙන යා හැකි වීම. එකවර විශාල ප්‍රමාණයක් රැගෙන යා හැකි වීම. එකපාර ගොඩක් අරන් යන්න පුළුවන් කෝච්චිය යනකොට. අනිත් එක තමයි මාර්ග තදබදයක් නොවීම. මාර්ග තදබදයක් නොවීම. මාර්ග තදබදයක් නොවීම. මාර්ග තදබදයක් නොවීම. දැන් මහා පාර යනකොට ওই කේස් එක ලොකුවටම තියෙනවානේ තදබදයේ ට්‍රැෆික් එක. දැන් දුම්රිය යනකොට ඒක නෑ.
එකපාර ගොඩක් අරන් යන්න පුළුවන් මාර්ග තදබදයක් නැහැ. අවශ්‍යතාවයට ගැළපෙන මැදිරි තෝරාගත හැකි වීම. අවශ්‍යතාවයන්ට ගැළපෙන මැදිරි තෝරාගත හැකි වීම. අවශ්‍යතාවයට ගැළපෙන මැදිරි තෝරාගත හැකි වීම. ඒ කියන්නේ පුතේ නිදන මැදිරි, නැරඹුම් මැදිරි එහෙම කියලා ඔය දුම්රියෙත් තියෙනවා එක එක මැදිරි. අපේ අවශ්‍යතාවයේ හැටියට අපිට මේ මැදිරියක් තෝරගන්න පුළුවන්. අවශ්‍යතාවයට ගැළපෙන මැදිරි තෝරාගත හැකි වීම. විවිධ පහසුකම් සලසා තිබීම තව එකක්. දැන් ආපන ශාලා පහසුකම්, වැසිකිලි පහසුකම් ඒවා දුම්රිය ප්‍රවාහනයේදී තියෙනවා. විවිධ පහසුකම් සලසා තිබීම. විවිධ පහසුකම් සලසා තිබීම. විවිධ පහසුකම් සලසා තිබීම. විවිධ පහසුකම් සලසා තිබීම. තව ඉඩ තියෙනවා ලියන්න මහා මාර්ග ප්‍රවාහණයට සාපේක්ෂව වේගවත් වීම. 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 හරිද? හරි. දැන් එහෙමනම් අවාසි හිතන්න. දැන් ගොඩ බිමින් යනවට වඩා නැව් වලින් යනවට වඩා මේ ප්ලේන් එකේ යනවටත් වඩා දුම්රියේ යන්න ගියාම තියෙන අවාසි මොනවද එතකොට? විශේෂයෙන් මහා මාර්ගයකත් එක්ක සංසන්දනය කරලා බලන්න. දුම්රිය මාර්ගවල අවාසි එකක් තමයි දැන් ඔන්න අපිට අරක ගත්ත හැකි. දැන් අර ගොඩ බිමින් යනකොට අපි කිව්වනේ යන්න පුළුවන් අවසාන ගමනාන්තයටම ගිය හැකි කියලා. මෙතන ඒක බෑ. අනේක අවාසි. කියන්නේ එහෙනම් ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් තිබීම. ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් තිබීම. ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් තිබීම. ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් තිබීම. ඒක ගමනාන්තය දක්වා මේ සඳහා යොදාගත නොහැකි වීම කිව්වත් හරි, ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් තිබීම කිව්වත් හරි, දෙකම එකයි. එන්නේ වෙන වාහනයක යන්න වෙනවා ඒකයි කියන්නේ. අවාසි. දුම්රිය ගිහිල්ලා අපිට ඕන තැනට යන්න බෑ. තව වාහනයක යන්න වෙනවා කියන එකයි කියන්නේ. ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් තිබීම. අනික තමයි ඕනෑම වේලාවක යොදාගත නොහැකි වීම. අපිට ඕනි වෙලාවට ගන්න බෑනේ. ඉතින් ඒකට ඕනි වෙලාවට එපා අපි යන්නේ. ඕනෑම වේලාවක යොදාගත නොහැකි වීම. ඕනෑම වේලාවක යොදාගත නොහැකි වීම. ඕනෑම වේලාවක යොදාගත නොහැකි වීම. හරි. අර නිතර ප්‍රමාද වීම. විශේෂයෙන් ලංකාවේ දුම්රිය ප්‍රවාහනයේ තියෙන ලොකුම අවාසියක් තමයි යෝග. නිතර ප්‍රමාද වීම. නිතර ප්‍රමාද වීම. නිතර ප්‍රමාද වීම. ගොඩාක් වෙලාවට පරක්කුයිනේ. කියන වෙලාවට එන්නේ නැහැ. දැන් අද එනවා කිව්වොත් ඔන්න කියනවා හවසට එනවා. එහෙම නැත්නම් එන්නේ නැහැ කියන. ඔහොම තමයි ගොඩක් වෙලාවට දුම්රිය ප්‍රවාහනේ තියෙන්නේ. ඒකත් අවාසියක්. ඕනෑම වේලාවක යොදා ගන්න බෑ. ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් තියෙනවා. නිතරම පරක්කු වෙනවා. දිවයින පුරා ව්‍යාප්ත වී නොතිබීම. ලංකාවේ ඕනි තැනකට යන්න බෑනේ. දැන් මේ දුම්රිය හරහා ඒකනේ වැඩි. යම් ප්‍රදේශවල විතරයි තියෙන්නේ. දිවයින පුරා ව්‍යාප්ත වී නොතිබීම. 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 ඔන්න ඕවා තමයි එතකොට දුම්රිය ප්‍රවාහණයෙන් තියෙන අවාසි. හරි. දැන් එතකොට මහා මාර්ග ප්‍රවාහණය වාසිය හරි. දුම්රිය මාර්ග ප්‍රවාහණය වාසිය හරි. ඊළඟට එතකොට අපිට ඉතුරු වෙන්නේ මොකද්ද?
ජල මාර්ග. එහෙම නැත්නම් නැව් වලින් එහෙම ප්‍රවාහන කටයුතු කරන එකට ඉතින් ඕකෙත් පුතේ වෙන්නේ සාපේක්ෂව වාසි ටිකයි අවාසි ටිකයි තමයි යෝනි. මේකෙත් මෑත කාලීන සංවර්ධනයන් දීලා තියෙන ඒ ටික නිකන් බලා ගන්න. දැන් මට කියන්නකෝ ජල ප්‍රවාහනය තුළ තියෙන වාසි මොනවාද කියලා දැන් එහෙමනම් දැන් අනිත් ඒවත් එක්ක සංසන්දනය කරලා බලලා. දැන් ගොඩබිම් ප්‍රවාහනයට වඩා දුම්රිය ප්‍රවාහනයට වඩා ගුවන් ප්‍රවාහනයට වඩා මේ ජල ප්‍රවාහනය නැව් වලින් බෝට්ටු වලින් ඔරු වලින් අන්න ඒ ප්‍රවාහන කටයුතු කරන එකේ තියෙන වාසි මොනවාද? එක වාසියක් තමයි මේකේ සාමාන්‍යයෙන් අර ධාරිතාවය අතින් ලොකුම ප්‍රවාහන ක්‍රමය තමයි ජල ප්‍රවාහනය. කියන්නේ බරින් වැඩි භාණ්ඩ ධාවනය මේ ප්‍රවාහනය කරන්න එකපාර අතිවිශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්න ගැළපෙන මාධ්‍ය තමයි ජල ප්‍රවාහනය. එහෙනම් ලියන්න වාසියක් හැටියට බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනයට යෝග්‍යතම ක්‍රමය වීම. බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනයට යෝග්‍යතම ක්‍රමය වීම. බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනයට යෝග්‍යතම ක්‍රමය වීම. අර බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනය කරන්න මේක තමයි හොඳම ක්‍රමය. අනිත් එක තමයි මාර්ග නඩත්තුවක් නොවීම. පාරවල් හදනවා රිපෙයාර් කරනවා කතන්දරයක් එන්නේ නැහැ. මාර්ග නඩත්තුවක් නොවීම. මාර්ග නඩත්තුවක් නොවීම. පාරවල් හදන කතන්දරයක් එන්නේත් නැහැ. සාපේක්ෂව පිරිවැය අඩුවීම. සාපේක්ෂව පිරිවැය අඩුවීම. සාපේක්ෂව පිරිවැය අඩුවීම. වියදම පැත්තෙන් ගොඩක් අඩුයි. සාපේක්ෂව පිරිවැය අඩුවීම. අවශ්‍යතාවයේ පරිදි යාත්‍රා තෝරාගත හැකි වීම. අවශ්‍යතාවයේ පරිදි යාත්‍රා තෝරාගත හැකි වීම. ඒ කියන්නේ එක එක ආකාරයේ යාත්‍රා තියෙනවා. මේකෙත් ඉතින් අර අනිත් වාහන වගේ තමයි. අවශ්‍යතාවයේ පරිදි යාත්‍රා තෝරාගත හැකි වීම. අවශ්‍යතාවයේ පරිදි යාත්‍රා තෝරාගත හැකි වීම. හරිනේ. ඒක තමයි ජල ප්‍රවාහනය තුල තියෙන හිතකර ලක්ෂණ. එහෙම නැත්නම් අපි ගමුකෝ වාසි කියලා. අවාසි බලමු. අනිත් ප්‍රවාහන ක්‍රමත් එක්ක බැලුවාම මේකේ තියෙන අවාසි. අවාසි තමයි මේකෙත් අර කතන්දරේ තියෙනවා. ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් තියෙනවා. අනික මේක ගොඩක් පරක්කුයි. විශේෂයෙන් මගී ප්‍රවාහනයට ඉක්මනින් නරක වෙන දේවල් එහෙම ගෙනියන්න මේ නැව් වලින් ගෙනියන එක කරන්නේ නැහැ. දැන් බෙහෙත් ಜಾති, පළතුරු ಜಾති වගේ දේවල්. මොකද මේවා මාස ගණන් මේ නැව් මුහුද යාත්‍රා කරනවා. එතකොට මේව නරක වෙනවා. මිනිස්සු ප්‍රවාහනයටත් එච්චර ගැලපෙන්නේ නැහැ. අලියන්න පුතේ එහෙනම් ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් තිබීම. ජල ප්‍රවාහනයේ අවාසි හැටියට ලියන්න ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් තිබීම. ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් තිබීම. ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් තිබීම. ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් තිබීම. අනිත් එක තමයි මගී ප්‍රවාහනයට යෝග්‍ය නොවීම. මගී ප්‍රවාහනයට යෝග්‍ය නොවීම. ඒක පුතේ වරහන් අස්සේ ලියා ගන්න කාල ප්‍රමාදය නිසා කියලා. මගී ප්‍රවාහනයට යෝග්‍ය නැත්තේ ඒකයි. කාල ප්‍රමාදය නිසා මගී ප්‍රවාහනයට යෝග්‍ය නොවීම. ඒකට හේතුව අර කාල ප්‍රමාදය නිසා. ඉක්මනින් නැශ්‍ය වෙන භාණ්ඩ ප්‍රවාහනයට සුදුසු නොවීම. එහෙම නැත්නම් කළ නොහැකි වීම. ඉක්මනින් නැශ්‍ය වෙන භාණ්ඩ ප්‍රවාහනය 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 කළ නොහැකි වීම.
ඕනෑම වේලාවක යොදාගත නොහැකි වීම. ඒකත් එහෙමනේ. ඕනෑම වේලාවක යොදාගත නොහැකි වීම. අපිට ඕන වේලාවට ගන්න බෑ. හරි. තව එකයි තියෙන්නේ එතකොට ප්‍රධාන ප්‍රවාහන ක්‍රම වලින් ඕකෙත් මෑත කාලීන සංවර්ධනයන් දීලා තියෙන. ඒ ටික පොඩ්ඩක් බලා ගන්න නිකන් ඉස්කෝලෙන් එහෙම අහනවා. ගුවන් ප්‍රවාහනය ගමුකෝ. ඒකෙත් අපිට අර වගේම හිතකර සහ හිතකර ලක්ෂණ ටික තියෙනවා. එතකොට බලන්න දැන් අනිත් ඒවත් එක්ක බලලා දැන් ගුවන් ප්‍රවාහනය ගැන හිතන්න. ගොඩබිම් ප්‍රවාහනයයි, දුම්රිය ප්‍රවාහනයයි, ජල ප්‍රවාහනය තුනම දැන් අපි දැක්කනේ. ඔය තුනටම වඩා ගුවන් ප්‍රවාහනය ගත්තාම ඒකේ තියෙන වාසියක් ගැන හිතන්නකො නිකන්. අර තුනටම වඩා දැන් මේ ගුවන් මගින් ප්‍රවාහන කටයුතු කරාම ඔයා ඒකේ දකින්න වාසිය. එකක් තමයි වේගවත් බව අතින් ගත්තාම ඉහළම ප්‍රවාහනය තමයි ගුවන් ප්‍රවාහනය. සුටුස් කාලේ ගියකින් අලියන්නේ නම් වේගවත් බව අතින් ඉහළම ප්‍රවාහනය වීම. වේගවත් බව අතින් ඉහළම ප්‍රවාහනය වීම. වේගවත් බව අතින් ඉහළම ප්‍රවාහනය වීම. හරි. අනික පුතේ ඉක්මනින් නැශ්‍ය වන භාණ්ඩ හා ඖෂධ ප්‍රවාහනයට වඩාත් යෝග්‍ය වීම. ඉක්මනින් නැශ්‍ය වන භාණ්ඩ සහ ඖෂධ ප්‍රවාහනයට වඩාත් යෝග්‍ය වීම. ඉක්මනින් නැශ්‍ය වන භාණ්ඩ හා ඖෂධ ප්‍රවාහනයට වඩාත් යෝග්‍ය වීම. ඉක්මනින් නැශ්‍ය වන භාණ්ඩ හා ඖෂධ ප්‍රවාහනයට වඩාත් යෝග්‍ය වීම. අනික සුව පහසුව අතින් ඉහළ වීම තුන්වෙනි එක. සුව පහසුව අතින් ඉහළ වීම. 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 තව එකක් ඕනෑම තැනකට ළඟා විය හැකි එකම ප්‍රවාහනය වීම. ඕනෑම තැනකට ළඟා විය හැකි එකම ප්‍රවාහනය වීම. ඕනි තැනකට ගිය හැකිනේ. මේ ගුවන් තොටුපළක්ම තියෙන්න ඕනේ නැහැනේ ප්ලේන් එකේ යන්න. දැන් ඔය අවතැන් වෙච්ච අය බේර ගන්න අනම්මනම් ඔය වගේ වෙලාවට ගිහිල්ලා අර ඕක නවත්තලා අර එල්ලිලා බහැලා හරි ගත්ත හැකිනේ. ඕනි තැනකට යන්න පුළුවන්. අනිත් ඒවා වගේ නෙවෙයි. ඕනෑම තැනකට ළඟා විය හැකි එකම ප්‍රවාහනය වීම. දැන් ගම් වතුර ගැලුවාම නාය ගියාම දැන් ඔය අරහෙට මෙහෙට යන්න බැරුව බ්ලොක් වෙලා ඉද්දි දැන් උඩින් ගිහිල්ලා නේ අයව බේරගන්නේ. ඒගොල්ලන්ට ආධාර දෙන්න යන්නේ. ඒකයි මේකේ තියෙන වාසිය. ඕනි තැනකට ගිහේ. ඉතින් මේකේ අවාසියත් තියෙන ඒ වගේම. අවාසිය තමයි ඉහළ පිරිවැය. බස් එක යන ගානට කෝච්චි යන ගානට යන්න බෑ ප්ලේන් එකේ. ඉහළ පිරිවැය. ඉහළ පිරිවැය. අනික ඕනෑම වේලාවක යොදාගත නොහැකි වීම. අපිට ඕන වෙලාවට යන්න බෑ. ඒව යන වෙලාවට අපි යන්න ඕන. ඕනෑම වේලාවක යොදාගත නොහැකි වීම. ඕනෑම වේලාවක යොදාගත නොහැකි වීම. අනතුරක් සිදු වූහොත් හානිය බරපතල වීම. බරපතලයි ඉතින් ඉවරයි නේද? අනතුරක් සිදු වූහොත් හානිය බරපතල වීම. අනතුරක් සිදු වූහොත් හානිය බරපතල වීම. අනතුරක් සිදු වූහොත් හානිය බරපතල වීම. තව මොනවාද ගුවන් ප්‍රවාහනයේ තියෙන අවාසි? අනතුරක් වුණොත් හානිය වැඩි. පිරිවැය වැඩි. ඕනෑම වේලාවක යොදා ගන්න බෑ. බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනයට යෝග්‍ය නොවීම. බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනයට යෝග්‍ය නොවීම. බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනයට යෝග්‍ය නොවීම. හරි. පුතේ ඒක තන්දරෙත් හරි. එතකොට දැන් ප්‍රධාන ප්‍රවාහන ක්‍රම ලංකාවේ තියෙන ප්‍රධාන ප්‍රවාහන ක්‍රම හතරක් ගැන ඒතර අපේ කතා කරන්නේ දැන් මහා මාර්ග ප්‍රවාහනය, ජල ප්‍රවාහනය, දුම්රිය ප්‍රවාහනය, ගුවන් ප්‍රවාහනය. ඔය හතරනේ ප්‍රධාන හතරට තියෙන්නේ. ඔය හතරේ ඉතින් ඔන්න ඔය වගේ සාපේක්ෂව වාසි සහ අවාසි ලියන්න පුළුවන් නම් හරි. තව ඉතින් ඔය ප්‍රධාන හතරට අමතරව තව කීපයක් මම නිකන් දීලා තිනවා ඔයගලන්ට බලා ගන්න.
මෙන්න මේකත් බලාගන්න. දැන් ලංකාවේ පළමු ජාතික ගුවන් සේවාව සහ දෙවන ජාතික ගුවන් සේවාව MCQ වල එනවා. පළවෙනි එක ශ්‍රී ලංකන් ගුවන් සේවය, දෙවෙනි එක මිහින්යා. දැන් අපි කතා කරපු ප්‍රධාන ප්‍රවාහන ක්‍රම හතරට අමතරව නල මාර්ග ප්‍රවාහනයේ තියෙනවා, කේබල් ප්‍රවාහනයේ තියෙනවා, අභ්‍යවකාශ ප්‍රවාහනයේ තියෙනවා. ඒවත් ප්‍රධාන ප්‍රවාහන ක්‍රම හැටියට ගත්ත හැකි. හරි. නල මාර්ග කියන්නේ බට හරහා ද්‍රව ಜಾති ගෑස් අනම්මනම් ඒවා ප්‍රවාහනය කරන එකනේ. කේබල් ප්‍රවාහනය කියන්නේ මං කිය උස් ස්ථාන දෙකක් අතර කේබල් දාලා ඒව යවන්න පුළුවන් වාහනයක් තියෙනවා කියලා. අභ්‍යවකාශ කියන්නේ වෙන ලෝකවලට යවන්නේ NASA ආයතනයෙන් එහෙම අඟහරුට යවනවා, හඳට යවනවා වගේ යවන්නේ. ඒතර ඒවා රොකට් ජෙට් වගේ ඒවා. හරි. එමනම් පුතේ දැන් අපි ප්‍රවාහනයේ පාඩමේ තව චුට්ටක් ඉතුරු වෙලා තිනවා. අපි ඒක ඊළඟ වීඩියෝ එකෙන් බලමු. ඊළඟ වීඩියෝ එකේදී අපිට ඔහොම ගිය හැකි කබඩාකරණයේ කොටසටත් ගිය හැකි. හරි. ඕනනම් ඉතින් ඒ හින්දා මේ කටපාඩම් කර කර මතක තියාගන්න ඕනේ නැහැ. දැන් ඔය එක පාරක් විතර ඔය ටියුට් එක ආයි පාරක් බලලා ඕනනම් වීඩියෝ එක ආයි දෙපාරක් විතර බලනකොට ඕක නිකම්ම මතක හිටිනවා. මතක තියාගන්න තරම් දෙයක් නැහැ නේ, හිතරන්නේ ලියන්න තියෙන්නේ. හරි පුතේ, එහෙනම් හැමෝටම ආයිබෝන්. අපි ඊළඟ එකකින් හම්බෙමු.